තෙරුවන් සරණයි සියලු දෙනාටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල්මෑණිවරු ආදරණීය දුවදරුවෝ අද පාඩමට සම්බන්ධ වන ඔබ සියලු දෙනාම ඊටමත් ගෞරවයෙන් ඒ වගේම ඊටමත් ආදරෙන් යුක්තව පිළිගනිමින් අදත් විසුද්ධි මාර්ගයේ සම්බන්ධ තවත් පාඩමකට යොමු වෙන්නටයි සූදානම් වෙන්නේ. අපි පහුගිය පාඩමේ විශේෂයෙන් සාකච්ඡා කළේ කරුණු ගණනාවක් පිළිබඳව විවිච්ඡේව කාමේහි විවිච්ඡේහි අකුසලේහි ධම්මේහි කියන මේ පද පිළිබඳවත් ඒ වගේම විවේකජං පීතිසුඛං කියන මෙන්න මේ සංකල්ප ඒ වගේම ඒ වචන පිළිබඳව දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කළා. ඔබට මතක ඇති අපි අවසාන වශයෙන් කතා කළේ ප්‍රීතියේ ප්‍රභේද පහ ඒ වගේම සුඛය කොහොමද අත්විඳින්නේ කියන එක පිළිබඳව ධානලාභීන් විසින්. ඒතර මෙන්න මේ කාරණා අපි සාකච්ඡා කරලා එතෙන් සිට ඉදිරියට අද දවසේදී තවත් කරුණු කීපයක් සාකච්ඡා කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හරි. එhmenan අපි යමු පාඩමට. එතනදී ප්‍රීතිය සහ සුඛය පිළිබඳව අපිට තවත් කරුණු කීපයක් අපි අවධානයට යොමු කරන්න ඕන. ඉති අයංච පීති ඉදංච සුඛං අස්ස ඥානස්ස අස්මින් වා ඥානේ අත්ථීති ඉදං ඥානං පීති සුඛන්ති උච්චති. ඒතර මේ ධානමය වූ ප්‍රීති සුඛය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව ධානයක් තුළින් ලැබෙන ප්‍රීතිය සහ සුවය කොයි වගේද සහ ඇයි ඒකට ඒ විදිහට එය නම් කරලා තියෙන්නේ කියන එක පිළිබඳව තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. ඉති මෙසේ අයංච පීති මේ ප්‍රීතියත් ඉදංච සුඛං මේ සුවයත් මේ ප්‍රීතියත් මේ සුවයත් අස්ස ඥානස්ස අස්මින් වා ඥානේ අත්ථීති. ඒතර මේ ධානයට යොමු වෙලා තියෙන නිසා ඒ වගේම අස්මින් වා ඥානේ අත්ථීති මේ ධානයේහි ප්‍රීතිමත් භාවය සහ ස්ව සහගත ස්වභාවය අත්ථීති ඇත යන අදහසින් ඉදං ඥානං මේ ධානය ප්‍රීති සුඛන්ති උච්චති. ප්‍රීති සුඛයයි කියනු ලැබෙන නැත්නම් ප්‍රීති සහගතයයි කියනු ලැබේ. තවත් ආකාරයට පැහැදිලි කරන අතවා එසේ නැතහොත් පීතිච සුඛංච පීති සුඛං ප්‍රීතියද සැපයද යන අර්ථයෙන් ප්‍රීති සුඛය කියලා හඳුන්වනවා. ධම්ම විනයාදයෝ විය. එතකොට ධම්මංච විනයංච කියන වචන දෙක ගත්තොත් ධර්මයක් විනයත් කියන දෙකම එකතු කරලා ධම්ම විනයෝ කියලා කියනවා. වගේ පීතිංච සුඛංච ප්‍රීති සුඛය කියලා ගන්නවා. විවේකජම් පීති සුඛමස්ස ඥානස්ස අස්මින් වා ඥානේ අත්ථීති එවං විවේකජං පීති සුඛං. තවදුරටත් පැහැදිලි කරනවා විවේකයෙන් හටගත් පීති සුඛං අස්ස ප්‍රීති සුඛය අස්ස ඥානස්ස මේ ධානයේට එම නැත්තම් අස්මින් වා ඥානේ මේ ධානයේහි අත්ථීති ඇත්තේයයි ඒවම්පෙ මෙසේද විවේකජම් පීති සුඛං විවේකජ ප්‍රීතිසුව ඇත්තේයයි කියනු ලැබේ. යතේවහි ඥානං ඒවම් පීති සුඛං පෙත්ත විවේකජ මේව හෝති. ඒ වගේම තවත් ඉදිරි කියනවා විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඇත්තේ කියනු ලැබේ. යම්සේ ධානයේ විවේකයෙන් උපන්නේද එසේම එහි ප්‍රීති සුඛයද විවේකයෙන් උපන්නේම් වේ. එතකොට ප්‍රීතියත් සුඛයත් කියන මේ දෙකම විවේකය හේතු කොටගෙනම ඉපදිලා තියෙනවා, හටගෙන තියෙනවා. තංචස්ස අත්ති තස්මා ඒකපදේනේ විවේකජම් ප්‍රීති සුඛන්තිපි වත්තුං යුජ්ජති. එනිසා ඒ ප්‍රීති සුඛයත් මේ ධානයේට පවතිය කියන අදහසින් විවේකජම් ප්‍රීති සුඛං කියන විදිහට එක වචනයකින් විවේකජං ප්‍රීති සුඛන්තිපි වත්තුං ඒ වචන දෙකම කලපලා එක වචනයක් විදිහට වත්තුං යොජ්ජති කීමට
සුදුසුයි. විභංගේ පන ඉදං සුඛං ඉමාය පීතියා සහගතා තන්ති ආදිනානයේන වුත්තං. විභංගේ මේ පිළිබඳව කරන ධර්ම විග්‍රහයේ බෙදා දැක්වීමේදී විභංගප්පකරණයේදී ඉදං සුඛං ඉමාය පීතියා සහගතන්ති ආදිනා, මේ සැපය මේ ප්‍රීතිය සමග සහ සම්බන්ධයි ආදී වශයෙන් ආදිනානයේන වුත්තං දක්වා ඇත. අත්තෝපන තත්තාපි ඒවමේව දට්ටබ්බෝ. එහි තත්තාපි එහිද අත්තෝපන අර්ථය වනාහි ඒවමේව දට්ටබ්බෝ මෙසේම දට්ටබ්බෝ දැනගත යුතුයි. පඨමං ඥානන්ති ඉදං පරතෝ ආවිභවිස්සති උපසම්පජ්ජාති උපගන්त्वा පාපුනිත්වාති වුත්තං හෝති. උපසම්පාදයිත්වා වා නිප්පාදිත්වාති වුත්තං හෝති. විභංගේ පන උපසම්පජ්ජාති පඨමස්ස ඥානස්ස ලාභෝ පටිලාභෝ පත්ති සම්පatti පස්සන සච්ච කිරියා උපසම්පදාති වුත්තං තස්සාපි ඒවමේ වත්තෝ දට්ටබ්බෝ විහෙරතේති තදනුරූපේන ඉරියාපත විහාරේන ඉති උත්තප්පකාර ඥාන සමංගේ හුත්වා අත්තභාවස්ස ඉරියනං වුත්තිං පාලනං යපනං යාපනං වාරං විහාරං අබිනිප්පාදේති වුත්තං හේතං විභංගේ විහෙරතීති ඉරියති වත්තති පාලේති යපේති යාපේති චරති විහෙරති තේන බුච්චති විහෙරතීති. එතකොට තවත් පද විග්‍රහයක් පිළිබඳව අපිට මෙතනදී හම්බ වෙන්නේ පඨමං ඥානන්ති ප්‍රථම ධානයේ යන ඉදං මෙය පරතෝ ආවිභවිස්සති ඉදිරියේදී ආවිභවිස්සති ප්‍රකාශ වන්නේ. උපසම්පජ්ජාති උපගන්त्वा උපසම්පජ්ජ යනු උපගන්त्वा සමීපයට එළඹි. පාපුනිත්වාති පාපුනිත්වා යනු වුත්තං හෝති කියන ලද්දේමය. උපසම්පාදයිත්වා වා උපසම්පදා යයි නිප්පාදෙත්වාති වුත්තං හෝති. නිෂ්පාදනය නිප්පාදෙත්වා ඒ සඳහා එළඹී යයි වුත්තං හෝති කියන ලද්දේ වෙයි. විභංගේ පන විභංග ප්‍රකරණය වනාහිද මෙතනත් නැවත අර විභංග ප්‍රකරණය කරා තමයි බොහෝ වෙලාවට මේ විසුද්ධි මාර්ගයේ මේ අභිධර්මයේ සම්බන්ධ කරුණු පැහැදිලි කර ගැනීමේදී විභංග ප්‍රකරණයේ කොහොමද ඒ කාරණාව පැහැදිලි කරන්න කියන එක ගෙනහැර දක්වනවා බුද්ධඝෝෂ හාමුදුරුවෝ. එතකොට මෙතනදිත් එහෙම විභංගේ පන තන සම්බන්ධන විභංගයත් එක්ක විභංගේ පන විභංග ප්‍රකරණයෙහි කොහොමද මේක විග්‍රහ කරලා තියෙන්නේ? උපසම්පජ්ජාති පඨමස්ස ඥානස්ස ලාභෝ පටිලාභපත්ති. විභංගයේදී උපසම්පජ්ජ ඉති උපසම්පජ්ජානෝ පඨමස්ස ඥානස්ස ලාභෝ ප්‍රථම ධානලාභීව එහි ප්‍රතිලාභීව පත්ති සමාපatti පස්සනා සච්ච ක්‍රියා උපසම්පදාති. ඒ විදිහට ඒ ප්‍රථම ධානයේට සම්මුඛ වීම නැත්නම් ප්‍රථම ධානය ධානලාභී වීම තමයි මෙතනදී උපසම්පදා කියන එකෙන් අදහස් කරන්නේ. තස්සාපි එහිද ඒව මේව මෙසේම අත්තෝ දට්ටබ්බෝ අර්ථය දත යුතුයි. ඊළඟට විහෙරති ඉති කියන එක පැහැදිලි කරනවා. විහෙරති ඉති තදන රූපේන ඉරියාපත විහාරේන මේ ධානයේට අනුරූපී වූ ඉරියව් පැවැත්මෙන් වුත්තප්පකාර ජහන සමංගේ හුත්වා ප්‍රකාශ කරන ලද ධානයන්ගෙන් සමන්විතව අත්තභාවස්ස ඉරියනං
ඉරියව් පැවැත්වීම. ඉරියව් පැවැත්වීම. ඒ වගේම පාලනං පාලනය, යපනං යැපීම, යාපනං ජීවත් වීම, වාරං විහරණය, විහාරං අබිනිප්පාදේති. හැසිරීම, විහරණය නිපදවයි. නිප්පාදේති. වුත්තං හේතං විභංගේ. විභංගේ කියන ලද්දේ මේ තවදුරටත් පැහැදිලි කරනවා. විහෙරතිති ඉරියති වත්තති පාලේති යපේති ආපේති චරති විහෙරති තේන උච්චති විහෙරති. ඒතර අර කිව්ව කාරණාවම විභංගේත් ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? වචන ටික ඒ විදිහට ඉදිරිපත් කරනවා. විහෙරතිති ඉරියති වත්තති මේ ආදී වශයෙන් විහෙරති කියලා කියන්නේ ඉරියව් පැවැත්ම, පැවතීම, රැකීම, යැපීම, ජීවත් වීම, හැසිරීම, විහරණය මේ කියන අදහස් වලින් විහෙරතිති උච්චති. විහෙරති කියන පදය යෙදෙනවායි කියලා විභංග ප්‍රකරණයේ ඉදිරිපත් වෙන අර්ථය ගෙනහැර දක්වනවා අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට යම්පන වුත්තං පංචංග විප්පහේනං පංචංග සමන්නාගතන්ති තත්ත කාමච්ඡන්தோ ව්‍යාපාදෝ තීන මිද්දං උද්දච්ච කුක්කුච්ඡං විචිකිච්ඡාති ඉමේසං පඤ්ඤාණං පංචන්නං නීවරණානං පහාන වශයෙන් පංචංග විප්පහීනතා වේදිතබ්බා නහි ඒතේසු අප්පහීනේසු ජානං උපජ්ජති තේනස්සේ තානි පහානංගානීති උච්ඡන්ති. අපිට වැදගත් වචනයක් අහන පහානංග. කිංචාහිපි ජානක්ඛනේ අඤ්ඤේපි අකුසලා ධම්මා පහියන්ති. තථාපි ඒතානේව විශේෂේන ජානන්තරාය කරානි. අපි ඒ කොටස බලලා ඉඳිමු. යම්පන වුත්තං පංචංග විප්පහේනං. විතර පැහැදිලි කරන්නේ පංචංග විප්පහේනං පංචංග විප්පහේනං පංචංග සමන්නාගතං. එතකොට පංචංග විප්පහේනං අංග පහකින් ප්‍රහීන වූ ඒ වගේම පංචංග සමන්නාගත අංග පහකින් සමන්විත වූ අංග පහක් ප්‍රහීන වූ අංග පහකින් සමන්විත වූ පංචංග විප්පහීනම් පංචංග සමන්නාගතං කියලා කියන්නේ මොකක්ද? තත්ත එහි කාමච්ඡන්தோ කාමච්ඡන්දය, ව්‍යාපාදෝ ව්‍යාපාදය, තිනමිද්දං තිනමිද්දය, උද්දච්ච කුක්කුච්ඡං උද්දච්ච කුක්කුච්චය සහ විචිකිච්ඡාති විචිකිච්ඡා යන ඉමේසං පංචන්නං නීවරණානං මේ පස්ස දෑරොම් නීවරණ ධර්ම පහාන වශයෙන් ප්‍රහාණ කිරීම වශයෙන් පංචංග විප්පහීනා විප්පහීනතා වේතබ්බා. අන පංචංග විප්‍රහීනතාව වේතබ්බා දත යුතුයි. ඒතකොට මෙන්න මේ කියන කරුණු පහ ප්‍රහීන කිරීම තමයි එතන පංචංග විප්පහීනං කියන පදයෙන් ඉදිරිපත් වෙන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තිනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන මේ නීවර ධර්මයන් පහ ප්‍රහාණය කිරීම. ඊට පස්සේ දෙවෙනි කාරණාව නහි ඒතේසු අප්පහීනේසු ඥානං උප්පජ්ජති. ඒතේසු අප්පහීනේසු මේවා ප්‍රහීන නොවූ කල්හි මේවා කියලා කිව්වේ මේ නීවරණ ධර්ම පහ කාමච්ඡන්ද, ව්‍යාපාද, තිනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන මේ ධර්ම පහ ඒතේසු අප්පහීනේසු ඒවා ප්‍රහාණය නොවූ කල්හි නහි ඥානං උප්පජ්ජති ධාන උපදින්නේ නොවේ. කිසිසේත්ම ධාන උපදින්නේ නැහැ මේ කරුණ ප්‍රහාණය නොවන තාක්කල්. තේනස්සේතානි ඒ නිසා ඒතානි
ඒතානි පහානංගානි इति උච්චන්ති. මේවා හැඳින්වීම සඳහා පහානංගානි ප්‍රහාණාංග යනුවෙන් උච්චන්ති කියනු ලැබේ. කිංචාහිපි ඥානක්කනේ අඤ්ඤේපි අකුසලා ධම්මා පහියන්ති තථාපි ඒතානේ විශේෂණ ඥානන්තර කරාන. කොහොම වුණත් කිංචාපි කොහොම වුණත් ඥානක්කනේ ධානශනේහි අඤ්ඤේපි අකුසලා ධම්මා වෙනත් අකුසල ධර්මයෝත් පහියන්ති ප්‍රහීන වෙති. තථාපි එහෙම වුණත් තථාපි ඒතානේව විශේෂේන මේ නීවරණයන්ම විශේෂයෙන් ජහානන්තරාය කරාණි ධානයට අන්තරාය කර වෙනවා. එතකොට මේ කියන නීවරණ ධර්ම ප්‍රහාණුනොත් විතරයි ධාන ප්‍රතිලාභය ලැබෙන්නේ. එතකොට නීවරණ පවතිද්දී ධාන කිසිසේත්ම ලැබෙන්නේ නැහැ කියන එකයි මෙතනදී පැහැදිලි කරන්නේ. හරි. අපි යමු ඉස්සරහට. ඊළඟට කාමච්ඡන්දේනහි නානා විෂයප්පලෝහිතං චිත්තං න ඒකාන්තාරම්මනේ සමාධියති. කාමච්ඡන්දාවිභූතං වා තං න කාමධාතෝ පහානාය පටිපදං පටිපජ්ජති. ව්‍යාපාදේන ద్వාරම්මනේ පටිහඤ්ඤමාණං න නිරන්තරං පවත්තති. තිනමිද්ධා විභූතං අකම්මඤ්ඤං හෝති. උද්ධච්ච කුක්කුච්ච පරේතං ඖපසන්තමේව හුත්වා පරිබ්බමති. විචිකිච්ඡාය උපහතං ජහානාදිගම සාධිකං පටිපදං නාරෝහති. ඉති විශේෂේන ජහානන්තරාය කරත්තා ඒතානේව පහානංගානීති වුත්තානීති. හරි. අපි බලමු වාක්‍යයෙන් වාක්‍ය අරගෙන කාමච්ඡන්දේන හි කාමච්ඡන්දය පදනම් කරගෙන නානා විෂයප්පලෝහිතං නොයෙක් අරමුණු වලින් පොළඹවන ලද චිත්තං සිත න ඒකාන්තාරම්මනේ සමාධියති. එක අරමුණකට ගැනීමට නැත්නම් සමාධිගත වීමට නොහැකි වේ. එක අරමුණු ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? කාමච්ඡන්දේනහි නානා විෂයප්පලෝහිතං චිත්තං. මේ කාමච්ඡන්දය හේතු කරගෙන විවිධ අරමුණු කරා සිත ගමන් කිරීම හේතුවෙන් න ඒකාන්තරාරම්මනේ සමාධියති. එක අරමුණකට ගැනීමට නොහැකි තත්වයක් උද්ගත වෙනවා. කාමච්ඡන්දාපි භූතං වා තං න කාමධාතු පහානාය පටිපදං පටිපජ්ජති. කාමච්ඡන්දාපි භූතං කාමච්ඡන්දයෙන් නැත්නම් කාම වස්තුන් කෙරෙහි ඇති කැමැත්තෙන් අභිභූතං මඩින ලද නිසා හෝ කාමධාතු පහානාය පටිපදං පටිපජ්ජති. කාමධාතු ප්‍රහාණය පිළිබඳ පටිපදං ප්‍රතිපදාවට න පටිපජ්ජති නොයලඹේ. එතකොට අර කාමුක අරමුණු නිසා සිත ඒකෙන් දැඩිව ග්‍රහණයට ලක් වෙලා තියෙන නිසා එය ප්‍රහාණය කිරීම සඳහා කාමධාතු පහානාය පටිපදං න පටිපජ්ජති. ඒ සඳහා එළඹෙන්නේ නැහැ. ව්‍යාපාදේන ద్వාරම්මනේ පටිහඤ්ඤමාණං න නිරන්තරං පවත්තති. ඒ වගේම ව්‍යාපාදේ හේතු කොටගෙන ව්‍යාපාදේන ద్వාරම්මනේ පටිහඤ්ඤමාණං අරමුණු වල ගැටෙමින් න නිරන්තරං පවත්තති. නිරතුරුව පවතින්නේ නැහැ. තිනමිද්ධාපි භූතං අකම්මඤ්ඤං හෝති. ඒ වගේම තිනමිද්ධය හේතු කොටගෙන අකම්මඤ්ඤං හෝති. සිත අකර්මණ්‍ය වෙනවා. සිත මැලි ගතියටපත් වෙලා තියෙනවා. අකම්මඤ්ඤං හෝති අකර්මණ්‍යයි. උද්ධච්ච කුක්කුච්ච පරේතං අවෝපසන්තමේව හුත්වා පරිබ්බමති. ඒ වගේ මේ උද්ධච්ච කුක්කුච්චේ පදනම් කරගෙන ඒ මැඩීමට ලක් වීම නිසා නොසන්සුන්ව
ඖපසන්තමේව හොත්වා නොසන්සුන්ව පරිබ්බමති සිත එහෙ මෙහි ගමන් කරනවා පරිබ්‍රමණය වෙනවා පරිබ්බමති විචිකිච්ඡාය උපහතං ජහනාදිගම සාදිකං පටිපදං නාරෝහති ඒ වගේ විචිකිච්ඡාව නිසා සැකේ පදනම් කරගෙන ධානාදිගමේ සිද්ධ කරන ප්‍රතිපත්ති වලට නාරෝහති නැගීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉති විශේෂේන ජහානන්තරාය කරත්තා ඒතානේව පහානංගානීති උත්තාතානි. එතකොට මේ එක එක කරුණ දිහා බලනකොට අපිට පේනවා ඒවා ධානාංග ලැබීමට බාධක විදියට ඉදිරිපත් වෙනවා. ඉති මෙසේ විශේෂයෙන් ජහානන්තරය කරත්තා ධාන වලට අනතුරු සිදු කරන ඒතානේව පහානංගානීති උත්තාතානි කරන අදහසෙන් ඒතානි මේවා හැඳින්වීම සඳහා පහානංගානීති වුත්තානීති ප්‍රහාණාංග යනුවෙන් හඳුන්වනු ලබනවා. යස්මාපන විතක්කෝ ආරම්මනේ චිත්තං අබිනිරෝපේති විචාරෝ අනුබන්ධති තේහි අවික්කේපාය සම්පාදිතප්පයෝගස්ස චේතසෝ පයෝග සම්පatti සම්භවා පීති පීනනං සුඛං චුපබ්‍රෝහණං කරෝති උද්දච්ච කුක්කුච්ච යස්මාපන විතක්කෝ ආරම්මනේ චිත්තං අබිනිරෝපේති යම් හේකින් යස්මාපන විතක්කෝ විතර්කය ආරම්මනේ චිත්තං අබිනිරෝපේති අරමුණට සිත යොමු කරයි නම් විචාරෝ අනුබන්ධති විචාරය අරමුණේ සිත යොදවයි නම් විචාරෝ අනුබන්ධති තේහි අවික්කේපාය සම්පාදිතප්පයෝගස චේතසෝ පයෝග සම්පatti සම්භවා පීතිපීනං සුඛංච උපබ්‍රෝහණං කරෝති. එතකොට මේ විදිහට කටයුතු කරනකොට විතක්ක විචාර කියන දෙකෙන් වෙනස් නොවනසේ සකස් කරන ලද සිත මනාකොට යෙදීමෙන් උපන් ප්‍රීතියද සුඛයද පීතිපීනං ප්‍රීතියද සුඛයද උපබ්‍රෝහණං කරෝති වර්ධනය කරනවා. උපබ්‍රෝහණං කරෝති අතනං සේස සම්පයුත්ත ධම්මං ඒතේහි අබිනිරෝපණානුපබන්ධන පීනන උපබ්‍රෝහණේහි අනුග්‍රහීතා ඒකග්ගතා ඒකත්තා රම්මනේ සමං සම්මා ආධීයති තස්මා විතක්කෝ විචාරෝ පීති සුඛං චිත්තේ කග්ගතාති ඉමේසං පංචන්නං උප්පත්ති වශයෙන් පංචංග සමන්නාගතත්තා වේදිතබ්බා uppannේසු හි ඒතේසු පංචසු ඥානං uppannං නාම හෝති තේනස ඒතානි පංච සමන්නාගතං ගානීති උච්චන්ති තස්මා න ඒතේහි සමන්නාගතං අඤ්ඤදේව ඥානං නාම අත්තේති ගහේතබ්බං යතාපන අංගමත්ත වශයෙන්ව චතුරාංගිනී සේනා පංචාංගිකං චතුරියං අට්ඨාංගිකෝච මග්ගෝති උච්චති ඒවමිදම්පි අංගමත්ත වශයෙන්ව පංචාංගිකන්තිවා පංචාංග සමන්නාගතන්තිවා උච්චතීති වේදිතබ්බං. බලමු එතන කියන කාරණාව අත අනතුරුව නං සසේස සම්පයුත්ත ධම්මං සෙසු සංප්‍රයුක්ත ධර්මයන් සහිත ඒතේහි අබිනිරෝපණානුපබන්ධන පීනන උපබ්‍රෝහණේහි සිත අරමුණු වලට යොමු කිරීම ඒ වගේම පිනවීම වර්ධනය කිරීම යන මේවායින් අනුග්‍රහීතා අනුග්‍රහය ලද ඒකාග්‍රතාව මගින් ඒකත්තාරම්මනේ එක අරමුණකට සමකොට සම්මා ආදීයති මනාකොට පිහිටුවති තස්මා එම නිසා විතක්කෝ විචාරෝ පීති සුඛං විතර්කය විචාරය ප්‍රීතිය සුවය
සහ ඒකාග්‍රතාවය යන මේවා ඉමේසං පංචන්නං මේ අංග පහ පංචන්නං උප්පත්ති වශයෙන් මේ අංග පහේ උපත වශයෙන් පංචංග සමන්නාගතතා වේදිතබ්බා පංච සමන්නාගත යනුවෙන් අංගයයි වේදිතබ්බා දත යුතුයි. එතකොට මේ කියන කරුණු පහේ ඉපදීම හට ගැනීම පංචංග සමන්නාගතතා කියන පදයෙන් පැහැදිලි කරනවා. uppannēsu ඒතේසු පංචසු ඥානං මේ ධාන පහ උපන් කල්ලි uppannāන නාම හෝති. uppannං යන නම ඉදිරිපත් වෙනවා. තේනස්ස ඒතානි පංච සමන්නාගතංගානේති උච්චන්ති. තේන එම නිසා ඒතානි පංච සමන්නාගතංගාන මේවා හැඳින්වීම සඳහා පංච සමන්නාගතාංග යන පදය උච්චන්ති කියනු ලැබෙති. තස්මා එම නිසා න ඒතේහි සමන්නාගතං අඤ්ඤ දේව ඥානං නාම අත්ථීති ගහේතබ්බං. ඒ නිසා ඒතේහි සමන්නාගතං අඤ්ඤ දේව මේවායින් සමන්විත වූ වෙනත් ධාන න අත්ථීති නැත්තේ යයි ගහේතබ්බං ගත යුතුය. යතාපන අංගමත්ත වශයෙන්ව චතුරංගිනී සේනා පංචාංගිකංච තෝරියං අට්ටංගිකෝච මග්ගෝති ච උච්චති එවමිදන්ති අංගමත්ත වශයෙන්ව පංචාංගිකන්තිවා පංචංග සමන්නාගතන්තිවා උච්චති. ඊතර මේ අංග වශයෙන් දක්වනවා උදාහරණ වශයෙන් පැහැදිලි කරනවා යතාචපන යම් සේවනාහි අංගමත්ත වශයෙන්ව අංග වශයෙන්ගෙන චතුරංගිනී සේනා අංග හතරකින් යුක්ත සේනාව චතුරාංගනී සේනාව වනවා වගේ පංචාංගිකංච තූර්යං අංග පහකින් යුක්ත තූර්ය වාදනය පංචතූර්ය වාදනය වෙනවා වගේ ඒ වගේම අට්ටංගිකෝච මග්ගෝති උච්චති මාර්ග 8කින් සමන්විත වන හේන් අෂ්ටාංගික මාර්ගය යනුවෙන් හඳුන්වලා තියෙනවා වගේ ඒව මේ දම්පියසේම අංගමත්ත වශයෙන්ව අංග ප්‍රමාණ වශයෙන්ම පංචාංගිකන්තිවා පංචාංගික යන පදය සහ පංචංග සමන්නාගත යන පදය උච්චතීති කියනු ලැබේයයි වේදිතබ්බං දත යුතුය. එතකොට හැඳින්වලා තියෙන්නේ ඇයි කියන එකයි එකෙන් පැහැදිලි කරන්නේ අංග වශයෙන් දැක්වීම වශයෙන්. ඒතානිච පංචාංගානි කිංචාපි උපචාරක්කනේපි යත්ති අතකෝ උපචාරේ පකති චිත්තතෝ බලවතරානි ඉදපන උපචාරතෝති බලවතරානි රූපාවචර ලක්කනප්පත්තානි එත්තහි විතක්කෝ සුවිසුද්දේන ආකාරේන ආරම්මනේ චිත්තං අබිනිරෝපයමානෝ uppajjati විචාරෝ අතිවිය ආරම්මනං අනුමජ්ජමානෝ පීතිසුඛං සබ්බාවත්තම්පි කායං භරමාණං තේනේවාහ. ඒතානිච පංච අංගානි මේ අංග පහ කිංචාපි උපචාරක්කනේපි අත්ති උපචාර අවස්ථාවේ. එතකොට අපි සිතේ ඒ අවස්ථාවන් පිළිබඳව කතා කළා. ඒවා උපචාර අවස්ථාවේහිද කිංචාපි අත්ති කිසියම් ප්‍රමාණයකින් පවතී. අතකෝ උපචාරේ පකති චිත්තේන බලවතරානි අනතුරුව අතකෝ උපචාරේ පකති චිත්තතෝ බලවතරානි උපචාරයේදී ප්‍රකෘති සිතට වඩා බලවත් වේ. පකති චිත්ත බලවතරානි ඉදපන මෙහි වනාහි උපචාරතෝපි බලවතරානි උපචාර විශේෂදී බලවත් වී රූපාවචර ලක්කනප්පත්තානි රූපාවචර තම් ප්‍රකෘති ස්තර වඩා බලවත් වන්නේ. එත්තහි විතක්කෝ සුවිසුද්දේන ආකාරේන ආරම්මනේ චිත්තං අබිනිරෝපයමානෝ uppajjati. ඒ වගේම මෙහිදී විතර්කය
ඊටත් වඩා බලවත් සවිසුද්ධේන ආකාරේන ආරම්මනේ චිත්තං ඊටත් වඩා බලවත් ප්‍රකට වූ ආකාරයෙන් අරමුණෙහි සිත නංවමින් uppajjati හටගනී. විචාරෝ අතිවිආරම්මණං අනුමජ්ජමානෝ. විචාරය අරමුණ අතිශයින් ස්පර්ශ කරමින් අබිනිරෝපේමානෝ uppajjati හටගනී. අනුමජ්ජමානෝ uppajjati. පීතිසුඛං සබ්බාවන්තම්පි කායං පරමාණං. ප්‍රීතිය සහ සුඛය යන අංග දෙක සර්වාංග සහිත ශරීරය තුල පැතිරෙමින් පවතී උපදී. තේනේවාහ එසේම කීය. චිත්තේකග්ගතාපි හෙට්ටිමම්හි සමුග්ග පටලේ උපරිමං සමුග්ග පටලං විය ආරම්මණේසු පස්සිතා හුත්වා uppajjati. අයමේ තේසං ඊතරේහි විශේෂෝ තත්ත චිත්තේකග්ගතා කිංචාපි සවිතක්කං සවිචාරಂತಿ ඉමස්මින් පාඨේ න නිද්දිට්ඨා තථාපි විභංගේ ජහානන්ති විතක්කෝ විචාරෝ පේති සුඛං චිත්තේකග්ගතාති එවං වුත්තත්තා අංගමේව යේනහි අදිපායේන භගවතා උද්දේශෝ කතෝ සෝයේව තේන විභංගේ ප්‍රකාශතෝ හෝති इति. නැවතත් අපි විභංග ප්‍රකරණේ ඉදිරිපත් වෙන කරුණක් වෙත අපි යොමු කරන බුද්ධඝෝෂ හාමුදුරුවෝ බලමු. චිත්තේකග්ගතාපි චිත්තේකාග්‍රතාවයද හෙට්ටිමම්මි සමුග්ග පටලේ කිසියම් භාජනයක හෙට්ටිමම්මි සමුග්ග පටලේ උපරිමං සමුග්ග පටලං විය. යටි පියන උඩු පියනෙන් වහනවා වගේ සමුග්ග පටලේ උපරිමං සමුග්ග පටලං විය ආරම්මණේසු අරමුණු වල පස්සිතා හුත්වා අරමුණු වල ස්පර්ශව සිටමින් uppajjati උපදී නැත්නම් හටගනී. අයමේ තේසං ඊතරේහි විශේෂෝ මෙය විතර්ක ආදීන් අතරින් මෙය විශේෂයි. තත්ත චිත්තේකග්ගතා කිංචාපි සවිතක්කං සවිචාරಂತಿ ඉමස්මින් පාඨේ න නිද්දිට්ඨා. තත්ත එහි චිත්තේකාග්‍රතාව එහි චිත්තේකාග්‍රතාව කිංචාපි කිසිසේත්ම සවිතක්කං සවිචාරಂತಿ සවිතර්ක බව සහ සවිචාර බව යනාදී ඉමස්මින් පාඨේ මේ පාඨේහි න නිද්දිට්ඨා නොදක්වන ලද නමුත් තථාපි විභංග ප්‍රකරණයෙහි එහෙම වුණත් විභංග ප්‍රකරණයෙහි ජහානන්ති විතක්කෝ විචාරෝ පීති සුඛං චිත්තේකග්ගතාති. ධානය යනු විතර්කය විචාරය ප්‍රීතිය සුඛය හා චිත්තේකාග්‍රතාව යන මේවායයි එවං මෙසේ වුත්තත්තා කියන ලද බැවින් කියන ලද අංගමේව මෙසේ කියන ලද අංගයක් වන්නේය. යේනහි අදිපායේන භගවතා උද්දේශෝ කතෝ යේනහි අභිපායේන යම්කිසි අභිලාෂයකින් යම්කිසි අභිප්‍රායකින් භගවතා භාග්‍යතුන් වහන්සේ විසින් උද්දේශෝ කතෝ උද්දේශය කරන ලද්දේද සෝයේව එයම තේන විභංගේ ඒ විභංගේහි ප්‍රකාශතෝ හෝති इति ප්‍රකාශ කරන ලද්දේය. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද දේශනාවම තමයි විභංග ප්‍රකරණයේත් ඒ විදිහටම ඉදිරිපත් කරලා
තියෙන්නේ කියන කාරණාවයි එකෙන් පැහැදිලි කරන්නේ. ඊළඟට ත්‍රිවිධ කල්යාණත්‍රය ත්‍රිවිධ කල්යාණං දස ලක්ෂණ සම්පන්නන්ති එත්තපන ආදි මජ්ජ පරියෝසాన වශයෙන් ත්‍රිවිධ කල්යාණතා තේසං යේවච ආදි මජ්ජ පරියෝසాన ලක්ෂණ වශයෙන් දස ලක්ෂණ සම්පන්නතා වේදිතබ්බා. ඒතර මෙතන වැදගත් සංකල්පයක් අපිට හමු වෙන්නේ ත්‍රිවිධ කල්යාණය සහ දස ලක්ෂණ සම්පන්නතාව කියන මේ කාරණාවන් දෙක විසුද්ධි මග්ගයේ ඉදිරිපත් වෙන වැදගත් සංකල්පයක් බලමු. ත්‍රිවිධ කල්යාණං දස ලක්ෂණ සම්පatti එත්තපන ආදි මජ්ජ පරියෝසాన වශයෙන් ත්‍රිවිධ කල්යාණතා. හරි. ත්‍රිවිධ කල්යාණං දස ලක්ෂණ සම්පන්නන්ති ත්‍රිවිධ කල්යාණං දස ලක්ෂණ සම්පන්නං යනෝ එත්ත මෙහි ආදි මුල මජ්ජ මැද පරියෝසాన අවසාන වශයෙන් අවසාන වශයෙන් ත්‍රිවිධ කල්යාණතා. ඒකට ධර්මයේ සම්බන්ධයෙන් ගත්තාම මුල මැද අග කියන අවස්ථා තුනෙහි පිරිසිදු බව පැහැදිලි බව ත්‍රිවිධ කල්යාණතාව කියන මෙන්න හඳුන්වනවා. තේසං යේවච ආදි මජ්ජ පරියෝසాన ලක්ෂණ වශයෙන් දස ලක්ෂණ සම්පන්නතා වේදිතබ්බං. එතකොට මේ කියන ආදි මධ්‍ය සහ අවසාන නැත්නම් මුල මැද අග කියන මේ කියන ඒ වගේම ලක්ෂණ වශයෙන් දස ලක්ෂණ සම්පන්නතා දස ලක්ෂණ සම්පන්න බව වේතබ්බං දත යුතුය. තත්‍රායන් පාලි මේ එහි පාලියයි. පඨමස්ස ඥානස්ස පටිපදා විසුද්ධි ආදි පඨමස්ස ඥානස්ස පටිපදා ප්‍රථම ධානයේහි පටිපදා ප්‍රතිපත්තිය විසුද්ධි විසුද්ධිය ආදියයි. උපේක්ඛානු බ්‍රෝහණා මජ්ජේ උපේක්ෂා වර්ධනය මජ්ජේ මධ්‍යයි. සම්පහංසනා පරියෝසාන සම්ප්‍රහර්ෂණය අතිශයින් තෘප්තිමත් භාවයට පත්වීම පරියෝසාන අවසානයයි. පරියෝසන පඨමස්ස ඥානස්ස පටිපදා විසුද්ධි ආදි ප්‍රථම ධානයේ සම්බන්ධ ප්‍රතිපත්ති විසුද්ධිය ආදි මුල් කාරණාවයි ආදියයි. ආදිස්ස කති ලක්ෂණානි ආදිස්ස තේනි ලක්ෂණානි ආදීෙහි ලක්ෂණ කොපමණද ආදිස්ස තේනි ලක්ෂණානි ආදීෙහි නැත්නම් මුල තේනි ලක්ෂණානි ලක්ෂණ තුනකි. මොනවද මේ ලක්ෂණ කියලා බලමු ඊළඟ පියවරේදී. යෝතස්ස පරිපන්තෝ තතෝ චිත්තං විසුජ්ජති විසුද්ධත්තා චිත්තං මජ්ජිමං සමත නිමිත්තං පටිපජ්ජති පටිපන්නත්තා තත්ත චිත්තං පක්ඛන්දති යංච පරිපන්තතෝ චිත්තං විසුජ්ජති යංච විසුද්ධත්තා චිත්තං මජ්ජිමං සමත නිමිත්තං පටිපජ්ජති යංච පටිපන්නත්තා තත්ත චිත්තං පක්ඛන්දති පඨමස්ස ඥානස්ස පටිපදා විසුද්ධි ආදි ආදිස්ස ඉමානි තේනි ලක්ඛණානි තේන වොච්චති පඨමං ඥානං ආදි කල්යාණං චේව හෝතිති ලක්ඛණ සම්පන්නංච පඨමස්ස ඥානස්ස උපේක්ඛානු බ්‍රෝහණා මජ්ජේ මජ්ජස්ස කති ලක්ඛණානි මජ්ජස්ස තේනි ලක්ඛණානි විසුද්ධං චිත්තං අජ්ජුපෙක්ඛති සමත අපි කොටස පස්සේ ගමු මජ්ජස්ස තේනි ලක්ඛණානි. හරි
බලමු මේ ඡේදයේ කොටස. යෝතස්ස පරිපන්තෝ තතෝ චිත්තං විසුද්ධති. ධානයට අනතුරු කරන වූ අන්තරාය කර වූ යමක් ඇතනම් එය තතෝ චිත්තං විසුද්ධති. ඒ අන්තරාය කර කෙලෙස් ධර්ම වලින් මිදිලා චිත්තං විසුද්ධති. සිත පිරිසිදු වෙයි. විසුද්ධත්තා පිරිසිදු වීම හේතු කොටගෙන චිත්තං සිත මජ්ජිමං සමත නිමිත්තං පටිපජ්ජති. මධ්‍යම සමත නිමිත්තට පැමිණේ. මජ්ජිමං සමත නිමිත්තං පටිපජ්ජති. පටිපන්නත්තා ඒ විදිහට සමත නිමිත්තට පැමිණීම නිසා පිළිපන් නිසා තත්ත චිත්තං පක්ඛන්දති. එම නිමිත්ත තුළ සිත එල්බ ගනී. පක්ඛන්දති. යංච පරිපන්තතෝ චිත්තං විසුද්ධති. ඒ සිත එල්බ ගැනීම හේතු කොටගෙන අන්තරාය කර ධර්මයන්ගෙන් සිත මිදීම තුළින් පිරිසුදු වෙතයි යන එමකද්ද චිත්තං මජ්ජිම විසුද්ධති. යංච විසුද්ධතා චිත්තං මජ්ජිමං සමත නිමිත්තං පටිපජ්ජති. ඒ පිරිසිදු වීම හේතු කොටගෙන සිත මධ්‍යම සමත නිමිත්ත වෙත පැමිණේ. යංච පටිපන්නත්තා තත්ත චිත්තං පක්ඛන්දති. යම්සේ පටිපන්නත්තා ඒ විදිහට පිළිපන් හේන් තත්ත චිත්තං පක්ඛන්දති. සිත එහි එල්බ ගනී. පඨමස්ස ඥානස්ස පටිපදා විසුද්ධි ආදී. පඨමස්ස ඥානස්ස මේ ප්‍රථම ධානයේහි පටිපදා විසුද්ධි ප්‍රතිපදා විසුද්ධිය ආදී මූල කාරණයයි. ආදිස්ස ඉමානි තේනි ලක්කනානි. ආදිස්ස ආදීහි ඉමානි තේනි ලක්ෂණානි. මෙම ලක්ෂණ තුන දක්නට ලැබේ. ඉමානි තේනි ලක්කනානි. තේන වුච්චති පඨමඥානං ආදි කල්යාණං චේව හෝති इति ලක්කන සම්පන්නංච. පඨමඥානං ප්‍රථම ධානය ආදි කල්යාණංච ආදි කල්යාණ බවද ලක්කන සම්පන්නං ලක්ෂණ සම්පන්න බවද තේන එම නිසා වුත්තං හෝති කියන ලද්දේ වේ. පඨමස්ස ඥානස්ස උපේක්ඛානුබ්‍රෝහණ මජ්ජේ. පඨමස්ස ඥානස්ස ප්‍රථම ධානයේහි උපේක්ඛානුබ්‍රෝහණ උපේක්ෂා වර්ධනය කිරීම මජ්ජේ මධ්‍යයයි. මජ්ජස්ස කති ලක්කනානි. මධ්‍යේහි ලක්ෂණ කොපමණද? මජ්ජස්ස තීනි ලක්කනානි. මධ්‍යේහි ලක්ෂණ තුනකි. විසුද්ධං චිත්තං අජ්ජුපෙක්ඛති. පිරිසිදු වූ සිත පිළිබඳ උපේක්ෂා කිරීම. ඉස්සරහට යමු අපි ඊළඟ කාරණාවට. තීන ලක්ෂණ විසුද්ධං සමත පටිපන්නං අජ්ජුපෙක්ඛති. දෙවෙනි කාරණාව සමතේට එළඹීම පිළිබඳව සමතේට එළඹීම පිළිබඳව උපේක්ෂා කිරීම. සමත පටිපන්නං අජ්ජුපෙක්ඛති. දෙවෙනි කාරණාව ඒක. ඊළඟට ඒකත්වපට්ඨානං අජ්ජුපෙක්ඛති. තුන්වෙනි කාරණාව එකඟ බවට පැමිණීම පිළිබඳ උපේක්ෂා කිරීම. ඒ වගේම පිරිසිදු සිත ගැන උපේක්ෂා කිරීම. මෙන්න මේ කරුණු තුන. යංච විසුද්ධං චිත්තං අජ්ජුපෙක්ඛති. යංච සමතපටිපන්නං අජ්ජුපෙක්ඛති. යංච ඒකත්වපට්ඨානං අජ්ජුපෙක්ඛති. පඨමස්ස ඥානස්ස උපේක්ඛානුබ්‍රෝහණා මජ්ජේ. මජ්ජස්ස ඉමානි තේනි ලක්කනානි. තේන වුච්චති පඨමං ඥානං මජ්ජේ කල්යාණං චේව හෝති ලක්කන සම්පන්නංච.
එතකොට මේ ආදි කල්යාණතාව, මධ්‍යම කල්යාණතාව සහ පරියෝසాన කල්යාණතාව කියන මේ කරුණු තුනම එකිනෙකට වෙනස් තුන බැගින් වූ කරුණු වලින් සමන්විත වෙනවා. එතකොට එක්කෙදී මෙතනදී සමතපටිපන්නං අජ්ජුපෙක්ඛති ඒකෝත්ථපට්ඨානං අජ්ජුපෙක්ඛති යංච විසුද්ධං චිත්තං අජ්ජුපෙක්ඛති කියන කරුණු තුන ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ කතා කරනවා යංච සමතපටිපන්නං අජ්ජුපෙක්ඛති යංච සමතපටිපන්නං සමතේට පිවිසීම අජ්ජුපෙක්ඛති ඒ පිළිබඳ උපේක්ෂා කිරීමත් යංච ඒකත්තුපට්ඨානං යම්සේ එකඟ බවට පැමිණීම ගැන උපේක්ෂා කිරීමත් පඨමස්ස ඥානස්ස පළමු ධානයේහි උපේක්ඛානුබ්‍රෝහණ උපේක්ෂා වර්ධනය කිරීම මජ්ජේ මධ්‍යයට අයත් වේ. මජ්ජේ කල්යාණ කියන කොටසට අයත් වෙනවා. මජ්ජස්ස ඉමානි තීනි ලක්කනානි මධ්‍යේද ඉමානි තීන ලක්කනානි මේ ලක්ෂණ තුන දක්නට ලැබේ. තේන උච්චති පඨමඥානං මජ්ජේ කල්යාණං චේව හෝති ලක්කන සම්පන්නංච. එම නිසා පඨමඥානංච ප්‍රථම ධානය මධ්‍යේහි කල්යාණයද ලක්කන සම්පන්නංච ත්‍රිලක්ෂණ සම්පන්නද වන බව තේන උච්චති එහෙයින් කියනු ලැබේ. පඨමස්ස ඥානස්ස සම්පහන්සනා පරියෝසානං පරියෝසානස්ස කතිලක්කනාන. ඊළඟට මේ පරියෝසානය පිළිබඳව අවසානයේ පිළිබඳ කරුණු තුන මූල කාරණා තුනයි මධ්‍ය කාරණා තුනයි අවසාන කාරණා තුනයි. පඨමස්ස ඥානස්ස සම්පහන්සන පරියෝසාන පරියෝසානස්ස කතිලක්කනානි පරියෝසානස්ස චත්තාරි ලක්කනානි. එතකොට අපිට හම්බෙන මෙතන කරුණු හතරක්. එතකොට මුල ආදීෙහි ලක්ෂණ තුනක් හමු වුණා. ඊළඟට මජ්ජේ මැද කරුණු තුනයි. ඊළඟට පරියෝසාන කරුණු හතරයි. එතකොට 3යි 3යි 6යි 4යි 10යි. එතකොට මෙන්න මේ කියන 10 තමයි දස ලක්ෂණ සම්පන්නතා කියලා කියන්නේ. දස ලක්ෂණ සම්පන්නතාව. එතකොට අපි බලමු මේ අවසාන කරුණු හතර අපි කතා කළේ නැහැ තාම. අවසාන සිද කියන්නේ පඨමස්ස ඥානස්ස සම්පහන්සනා පරියෝසානං. පඨමස්ස ඥානස්ස ප්‍රථම ධානයට අදාළ සම්පහන්සන සම්ප්‍රහාරසණය සතුටු වීම ප්‍රහාරසය තමයි පරියෝසානං පර්යාවසානි කියලා කියන්නේ. පරියෝසානස්ස කතිලක්කනානි ප්‍රශ්නයක් නගනවා මේ අවසානයේ තම පරියේෂණාවෙහි කතිලක්කනානි ලක්ෂණ කීයද? පරියෝසානස්ස චත්තාරි ලක්කනානි පරියෝසානයේහි ලක්ෂණ හතරකි. තත්ත ජාතානං ධම්මානං අනතිවත්ත නට්ටේන සම්පහන්සන. ඔන එකක් කියනවා. මොකද්ද? තත්ත ජාතානං ධම්මානං එහි හටගත් ධර්මයන්ගේ අනතිවත්ත නට්ටේන ඉක්මවා යාමක් නොමැති හේයින් සම්පහන්සනා සම්ප්‍රහර්ෂණය වේ. පළවෙනි කාරණාව. දෙක ඉන්ද්‍රයාණං ඒක රසට්ටේන සම්පහන්සනා. ඉන්ද්‍රයන් ඒක රසට්ටේන එකම රසයක් වන බැවින්. උතර මෙතනදී මේ ඉන්ද්‍රයන් කියන එකෙන් අදහස් කරේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රයන් පිළිබඳව. එතකොට ශ්‍රද්ධාදී ඉන්ද්‍රයන් ගත්තාම ඒවා එකම රසයකින් යුක්තයි. එකම රසය මොකද්ද? ඒකෝ රසෝ විමුක්ති රසෝ. විමුක්ති රසයෙන් තමයි සමන්විත වෙන්නේ. ඔන්න දෙවෙනි කාරණාව. තත්ත ජාතං ධම්මං චත්තාය ලක්කනානි
තත්තජාතානං ධම්මානං අනතිවත්තට්ඨේන සම්පහන්සන ඉන්ද්‍රයානං ඒක රසට්ඨේන සම්පහන්සන. තුන්වෙනි එක තදූපග විරිය වාහනට්ඨේන සම්පහන්සන. තුන්වෙනි කාරණාව තදූපග විරිය වාහනට්ඨේන. එතකොට නැවත නැවත නොයික්ම වීම කියන අදහස. මේ විදියට නොයික්ම වීමත් අනිත්‍යවට්ඨේන සම්පහන්සන ඉන්ද්‍රයාන ඒක රසට්ඨේන සම්පහන්සන තදෝපක විරිය වාහනට්ඨේන සම්පහන්සන ආසේවනට්ඨේන සම්පහන්සන. එතකොට මේ එකිනෙකක් ඉක්මවා නොයෑම ඒ වගේම ඒක රසට්ඨේන සම්පහන්සන එකම රසය නැත්නම් විමුක්ති රසය යන කියන මෙන්න මේ දෙකට අනුරූපී වූ වීරිය ලබා දෙන නිසා එය තවත් සම්ප්‍රහර්ෂණයක් හැටියට ඉදිරිපත් වෙනවා. ආසේවනට්ඨේන සම්පහන්සන පඨමස්ස ඥානස්ස සම්පහන්සනා පරියෝසානස්ස ඉමානි චත්තාරි ලක්ඛනානි. ප්‍රථම ධානයේහි සම්ප්‍රහර්ෂණය අවසන් කාරණාර්ථ පර්යවසානය. ඉමානි චත්තාරි ලක්ඛනානි පරියෝසානස්ස පර්යවසානයේහි ඉමානි චත්තාරි ලක්ඛනානි මේ ලක්ෂණ හතර වෙයි. තේන උච්චති පඨම ඥානං පරියෝසාන කල්යාණං චේව හෝති. පඨම ඥානං පළමු ධානයේ පිළිබඳ පරියෝසාන කල්යාණං චේව චතුලක්ඛණං හෝති. තේන උච්චති පරියෝසාන කල්යාණ සම්බන්ධ ලක්ෂණ හතරක් වන බව තේන උච්චති එහෙයින් කියනු ලැබේ. චතුලක්ඛණ සම්පන්නං తත්‍ර පටිපදා විසුද්ධි නාම. ඊට පස්සේ ප්‍රතිපදා විසුද්ධිය කියන්නේ මොකක්ද කියලා අපිට ඊළඟ පියවරේදී හඳුනා ගන්න පුළුවන්. අපි බලමු. తත්‍ර පටිපදා විසුද්ධි නාම සසම්භාරිකෝ උපචාරෝ උපේක්ඛානුබ්‍රෝහණා නාම අප්පනා සම්පහන්සනා සම්පහන්සනා නාම පච්චවෙක්කනාති ඒව මේකේ වන්නයන්ති යස්මාපන ඒකත්ත ගතං චිත්තං පටිපදා විසුද්ධි පක්ඛන්තඤ්ඤේව හෝති උපේක්ඛානුබ්‍රෝහිතංච ඥානේනච සම්පහන්සිතಂತಿ පාලියං වුත්තං තස්මා අන්තෝ අප්පනායමේව ආගමන වශයෙන් පටිපදා විසුද්ධි తත්‍ර මජ්ජත්තුපෙක්ඛාය කිච්ච වශයෙන් උපේක්ඛානුබ්‍රෝහණා ධම්මානං අනතිවත්තනාදි භාව සාධනේන පරියෝදපකස්ස ඥානස්ස කිච්ච නිප්පත්ති වශයෙන් සම්පහන්සනාච වේදිතබ්බා. తත්‍ර පටිපදා විසුද්ධි නාම తත්‍ර එහි පටිපදා විසුද්ධි නාම ප්‍රතිපදා විසුද්ධි යනු සසම්භාරිකෝ උපචාරෝ ආවර්ජන පරිකර්ම සහිත උපචාරයයි. උපේක්ඛානුබ්‍රෝහණ නාම උපේක්ෂා වර්ධනය නම් අප්පනා අර්පණාවයි. සම්පහන්සනා නාම සම්ප්‍රහර්ෂණය නම් පච්චවෙක්කනා ප්‍රත්‍යවේක්ෂණයයි. ඒව මේකේ වන්නයන්ති මෙසේ ඒකේ වන්නයන්ති ඇතමෙක් වන්නයන්ති වර්ණා කරති.
එතකොට මේ සම්බන්ධයෙන් විවිධ නිකායන්තරිකයෝ ඉදිරිපත් කරපු අදහස් තමයි මෙතන පැහැදිලි කරා. මෙතන ඒකේ කියන වචනේ විශේෂයෙන් අබේගිරි වාසී භික්ෂුන් වහන්සේලාගේ මතවාදය තමයි මෙතන ඉදිරිපත් කරනවා දැක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ විශේෂ කාරණාවක් බුද්ධඝෝෂ හාමුදුරුවෝ යම් ධර්ම කාරණාවක් පිළිබඳ විවිධ මතධාරීන් හිටියා නම් ඒ සියලු මත එක්තෙන් කරනවා. ඒ හැමතැනකම සාකච්ඡා කරනවා. ඒ විදිහට දක්වලා තියෙනවා. ඊට පස්සේ වන්නයන්ති ඒකේ වන්නයන්ති යස්මාපන ඒකත්තගතං චිත්තං පටිපදා විසුද්ධි යම් හේකින් ඒකද්දගතං චිත්තං පටිපදා විසුද්ධි ඒකාග්‍රතාවට පැමිණි සිත පටිපදා විසුද්ධියට විසුද්ධියට පිළිපැදීමෙන් උපේක්ඛානුබ්‍රෝහිතංච උපේක්ෂා වර්ධනේන ඥානේනච සම්පහංසිතන්ති ඥානෙන් පාරිශුද්ධත්වයටපත් වේ. පාලියං වුත්තං පාලියෙහි කියන ලදී. නැත්නම් දේශනාවෙහි කියන ලදී. තස්මා එම නිසා අන්තෝ අප්පනාය මේව එම නිසා අර්පණාව ඇතුළතම ආගමන වශයෙන් ආගමනයේ හේතුවෙන් පැමිණීම හේතුවෙන් පටිපදා විසුද්ධි ප්‍රතිපදා විසුද්ධිය වන්නේය. తත්‍ර මජ්ජත්තුපෙක්ඛාය తත්‍ර මජ්ජත්තා උපේක්ෂාව වශයෙන් කිච්ච වශයෙන් කෘත්‍ය වශයෙන් උපේක්ඛානුබ්‍රහණා උපේක්ෂා වැඩිම වශයෙන් ධම්මානං ධර්මයන් අනතිවත්තනාදි භාව සාධනේන එකිනෙක නොඑක් වීමේ ස්වභාවය සිදු කරන හේන් පරියෝදපකස්ස පිරිසිදු කරනු ලබන පරිසෝදපකස්ස ඥානස්ස ඥානෙහි කිච්ච නිප්පත්ති වශයෙන් කෘත්‍ය නිෂ්පත්ති වශයෙන් සම්පහංසනාච වේදිතබ්බා සම්ප්‍රහර්ෂණේ වන්නේ යයි වේදිතබ්බා දත යුතුය. හරි. එතකොට මේ කාරණාවන් දිහා අපේ අවධානය යොමු කළොත් එමෙ නැවත විශේෂයෙන් අපිට හම්බ වන කරුණු දෙකක් තමයි මේ ත්‍රිවිධ කල්යාණතාව සහ දස ලක්ෂණතාව කියන කාරණාව. ඒතර ත්‍රිවිධ කල්යාණතාව යටතේ අපි විශේෂයෙන් කතා කළා ආදි කල්යාණතාව, ඒ වගේම මජ්ජ කල්යාණතාව සහ පරියෝසాన කල්යාණතාව. පරියෝසాన කල්යාණතාව. ආදි මජ්ජ පරියෝසాన. ඊට පස්සේ දස ලක්ෂණතාව කියන එක. එතකොට මේ ආදි කල්යාණතාවට අදාළ කරුණු 3යි, මජ්ජ කල්යාණයට අදාළ කරුණු 3යි, පරියෝසాన කල්යාණයට අදාළ කරුණු 4යි. එතකොට මේ එකතුව ගත්තාම කරුණු 10ක් අපිට හම්බ වෙනවා. ඒක තමයි දස ලක්ෂණතාව කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දස ලක්ෂණතාව පිළිබඳ එකිනෙක වෙන්වෙන් වශයෙන් අපි අද සාකච්ඡා කරපු කරුණු ආශ්‍රය කරගෙන විසුද්ධි මාර්ගයට අදාළව පැහැදිලි කිරීමක් කරන්න කියලා තමයි පළවෙනි ප්‍රශ්نين කියන්නේ. ත්‍රිවිධ කල්යාණතාව හා දස ලක්ෂණතාව යන අංග දෙක විසුද්ධි මාර්ගයේ ඇසුරින් පෙන්වා දෙන්න. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්نين කියනවා පටිපදා විසුද්ධිය. පටිපදා විසුද්ධිය හා අර්පණා ඉපදවීම අතර ඇති සම්බන්ධය. එතකොට ප්‍රතිපදා විසුද්ධියත් අර්පණා සිත් ඉපදවීමත් අතර අත්‍යන්ත එහෙම නැත්නම් නොබිදුණු සබතාවක් තියෙනවා. අනේ සම්බන්ධය කොයි වගේ එකක්ද කියන එක පිළිබඳව අපි අද සාකච්ඡා කරපු කරුණු ආශ්‍රය කරගෙන විසුද්ධි මාර්ගය ඇසුරින් පැහැදිලි කිරීමක් කරන්න, විවරණය කිරීමක් කරන්න කියලා තමයි දෙවෙනි ප්‍රශ්نين අපෙන් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එhmenan ඔබට අද දවසේදී සාකච්ඡා කරපු මේ පාඩමේ කතා කරපු ඡේද ඇසුරෙන් පුළුවන්කම තියෙනවා ඊට පහසුවෙන් මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ගොනු කරගන්න. හරි. එහෙනම් අපි අදට નિયમિત පාඩම මෙතකින් සමාප්තියටපත් කරනවා. නැවත නව පාඩමකින් අලුත් පාඩමකින් හමු වෙනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්මදානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවාදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි DP ප්‍රාචීන අධ්‍යාපනය